හරි. ගාන 2012 සමීකරණ ගාන. බලන්න කියවන්න. මුලින්ම ඔය ගානේ මාතෘකාවක් තියෙනවනේ දීලා දැන් බලන්න මේ ගානේ දීලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්න යටතේ තමයි ඒක තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්න යටතේ තියෙනවා ආයන්න. දෙවෙනි කොටස, ඒ කියන්නේ දෙවෙනි කොටස 2012 1 දිනට. ඔන්න ඔය මාතෘකාව කියවද්දී ගානක් දීලා තියෙන වෙලාවක සමීකරණ ගානක ඒ මාතෘකාව කියවනකොට ඔයා දේවල් තුනක් ඉගෙන ගන්න ඕනේ. එකක් මේක සේවා ව්‍යාපාරයක්ද වෙළඳ ව්‍යාපාරයක්ද? අංක 1 මේක සේවා ව්‍යාපාරයක්ද වෙළඳ ව්‍යාපාරයක්ද? අංක 2 මේ ගිණුම්කරණය කරන්නේ මේ සමීකරණ ගාන හදන්නේ අපි මාසයකටද අවුරුද්දකටද? මාසයකටද අවුරුද්දකටද? ඒ වගේම මාසයකටද අවුරුද්දකටද? එතකොට මේක තුන්වෙනි කාරණේ තමයි මේ ඇවිල්ලා අලුතින් පටන් ගන්න ව්‍යාපාරයක්ද එහෙමත් නැත්නම් පවත්වාගෙන යන ව්‍යාපාරයක්ද? අලුතින් පටන් ගන්න ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයේ පළවෙනි ගණතුන වෙන්නේ ආරම්භක ප්‍රාග්ධනයයි. හැබැයි පවත්වාගෙන යන ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයේ අනිවාර්යයෙන්ම ශේෂ තියෙන්න ඕනේ. ගිය වසරෙන් මේ වසරට එන ශේෂ තියෙන්න ඕනේ. හරිද? හරි. ගාන කියවමු. ඒ කරුණු තුන ඔල්වේ තියාගෙන ගාන කියවමු. ඕනම ගානක් අපි හදන්නේ එහෙමයි. 2012 1 දිනට කේවල ස්වාමී ව්‍යාපාරයක් වූ දිලානි දිනද ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ පහදු විය ඇත. අන්න. මේක මොන වගේ ව්‍යාපාරයක්ද? වෙළඳ ව්යාපාරයක්. මේක හදන්නේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් කෙරෙහි. මොකද ශේෂ දීලා තියෙනවා. එතකොට ගාන හදන්නේ මාසයකට. එයා දීලා තිනවා මේ මාසෙට දාලා තොරතුරු කියලා. නේද? එහෙනම් මාසයකට තමයි මේක හදන්නේ. හරි. අපිට එයා මුල ශේෂ ටිකක් දීලා සහ ගණිතණු ටිකක් දීලා කියලා තියෙනවා අවශ්‍ය වන්නේ. ඊට සඳහන් ගණිතණු හා සිද්ධි වල බලපෑම අගයන්ද සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් අගය ඉදිරියෙන් එය වැඩි වේ නම් ධන ලකුණද අඩු වේ නම් ඍණ ලකුණද යොදමින් පහත ආකෘතිය භාවිතා කරමින් එය ගිණුම් ගත කරන්න කියනවා. හරි. පහත ආකෘතිය. එහෙනම් 2012 A level ගාන 2012 A level ගාන අපි කරමු. නේද? 2012 A level ගානේ ආකෘතිය ගහගන්න. දස් 12 සමීකරණ ප්‍රශ්නය නේද? එන්න එක ගහන්න ආකෘතිය ගහමු. ගිණුම් කරන සමීකරණයට වන බලපෑම පෙන්වීම. ලියන මාතෘකාවේකේ උඩින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම පෙන්වීම. ගිණුම් කරන සමීකරණයට වන බලපෑම පෙන්වීම. ඊට පස්සේ ඒක ගහගන්න අංකයට තීරුවක්. ඊට පස්සේ වත්කම් වර්ග තියෙනවා 4ක් සහ හිමිකමයි වගකීමයි. වත්කම් වර්ග 4යි හිමිකමයි වගකීමයි. ඔක්කොම කොටස් 6යි. ඔක්කොම කොටස් 6කට ගහගන්න.
ආකෘතිය ගහ ගන්න හැමෝම ආකෘතිය ගහ ගන්න මාත් එක්ක කරමු. වත්කම් වගකීම් හිමිකම් වගකීම් වලදී ණය හිමි කැතයි ඒ නම කියන්නේ නැහැ. ඒ නම කියන්නේ නැහැ. මොකද අලුත් නමක් තියෙනවා ණය හිමියට. ණය හිමියට කියන අලුත් නම තමයි වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ඒ කියන්නේ වෙළඳ පොලේ ඇතිවන යම්කිසි ගෙවිය යුතු ණයක්. එහෙනම් අපි ආව හඳුන්වනවා වෙළඳ ගෙවිය යුතු දෑ. එක ලියන්න වෙළඳ ගෙවිය යුතු දෑ. වේ ගේ යු දෑ. ඊළඟ මුදල් රස වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. ඊළඟට දී බඩු තොගය. දී බඩු තොගය. හරි. එහෙනම් මේ ආකෘතිය ගහගන්න අපි ගාන කරන්නයි යන්නේ. අපි ගාන කරන්න යන්නේ ආකෘතිය ගහගන්න. ආකෘතිය ගහගන්න විනාඩි 5ක් අරගෙන ටක් ගාලා ආකෘතිය ගහගන්න. හරි. එහෙනම් පටන් ගමු ගාන. ගානේ මුලින්ම අපිට ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. ඒතර ආරම්භක ශේෂයන් දීලා තියෙනවා නම් පෙර වසරක ඉඳන් එන ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාරයට දාලා ආරම්භක ශේෂ දීලා තියෙන වෙලාවක ඒ ආරම්භක ශේෂ මුලින්ම පුරව ගන්න. හරි? ඒ ආරම්භක ශේෂ මුලින් පුරව ගන්න අංකයට දාන්න 1.1. දැන් දිනයට දාන්න 1.1. 1.1. බලන්න ලී බඩු. ලී බඩු 1.20යි. මේ මෙතන දාන රූ දහස්. රූ දහස් කියලා කියන්නේ ඔයා ගණන් හදනකොට එක හැම වෙලාවෙම 1,20,000 ලක්ෂය ආදී වශයෙන් මේ බිඳු වෙන්න පුළුවන්. එතකොට ඔයා මේ බිඳු තුනක් පොදුවේ තියෙනවා කියලා හිතාගෙන බිඳු තුනක් පොදුවේ තියෙනවා කියලා හිතාගෙන ඔයා ගණන් හදන බව කරා නම් ඔයාට ලේසි. ඒ කියන්නේ ඔයා මේ බිඳු තුනක් කපලා දාලා ගණන් හැදුවා නම් ලේසි. එතකොට බිඳු තුනක් කපලා දානවා නම් ඔයා රූ දහසින් ගණන් හදන බව. ඒ කියන්නේ දහස් වලින් ගණන් හදන බව මෙතන පෙන්වන්න ඕනේ. රූ දහස් දාලා. රූ දහස් දාලා. හරිද? එහෙනම් ගමු ලී බඩු වල බලන්න ආරම්භක ශේෂය කීයක් තියෙනවද? පිරිවැය 1,80,000යි. මේ ධාරණගය 1,20,000යි. එතකොට පිරිවැය නොවේ අපි අරගෙන යන්නේ. අපි අරගෙන යන්නේ ඉදිරියට ෂය කපපු වගේ. නේද? පිරිවැයෙන් ෂය කපපු වගේ තමයි අපි ඉදිරියට අරගෙන යන්නේ. නේද? මේක ඇවිල්ලා ප්‍රාථමික මට්ටමේ ව්‍යාපාර ස්වරූපයක්. එහෙනම් එන්න. දාන්න 1.20 120 120 තොගේ ආරම්භක ශේෂය 70යි. වෙළඳ ලැබිය යුතු දෑවල ආරම්භක ශේෂය 10යි. වෙළඳ ලැබිය යුතු දෑවල ආරම්භක ශේෂය 10යි. මුදල් වල ආරම්භක ශේෂය 30යි. ඊළඟ ණය හිමියන්ගේ ආරම්භක ශේෂය 50යි සහ ප්‍රාග් ධනයේ ආරම්භක ශේෂය 1.80යි. හරි. එහෙනම් අපි යමු ගණනය කිරීම කරන්න. බලන්න අංක 1
ජනවාරි 4 දින බහණ්ඩ අත්පිට මුදලට 40000කට වික්කා. මෙම බහණ්ඩවල පිරිවැය රුපියල් 30000යි. එහෙනම් බහණ්ඩ 40000කට වික්කනම් මුලින්ම ඇති වෙන්නේ මට මුදල් ලැබෙන එක නේද? මට මුදල් ලැබෙන එකනේ. අත්පිට මුදලට කියලා කියන්නේ සල්ලි වලටයි විකුණලා තියෙන්නේ. එහෙනම් සල්ලි වලට වික්කා නම් මගේ සල්ලි ටික වැඩි වෙනවා 40ක්. මගේ සල්ලි ටික වැඩි වෙනවා 40ක්. වික්කේ 30000ක් වටින තොගයක්. 30000ක් වටින තොගයක් වික්කා නම් මගේ තොගයෙන් 30000ක තොග අඩු වෙනවා. ඒ කියන්නේ මගේ ගබඩාවේ මම අරන් තිබ්බ 30000ක තොග ඒව අඩු වෙනවා. එහෙනම් 30000ක තොග අඩු වෙනවා. ගණිතරු අංක 1 30000ක් තොග අඩු වෙනවා. 30000ක් තොග අඩු වෙනවා. මම ඒක 40000කට විකුණනවා. එතකොට 30000ක තොග අඩු වුණා. ඒ 30000ක තොගය මම 40000කට වික්කා. මට කීයක් ලාභද? මට 10000ක් ලාභයි. නේද? 10000ක් ලාභයි. එහෙනම් 10000ක් ලාභ නම් අන්න ඒ ලාභය මම දානවා හිමිකමට ධන 10ක් කියලා. හරි? සරලයි. ඊට අංක 2. ජලපිලි අංක නැත්නම් ගණිතරු අංක 2. ගණිතරු අංක 2. රුපියල් 35000ක් වටිනාකමක් ඇති බහණ්ඩ ණයට ගත්තා බහණ්ඩ ගත්තා. කොහොමද ගත්තේ? ණයටයි ගත්තේ. ණයට ගත්තා කොහොම ගත්තා වුණත් මං ගාව තියෙන තොගය වැඩි වෙනවා. නේද? තොගය වැඩි වෙනවා. එහෙනම් තොගය වැඩි වෙනවා 35000ක්. තොගය වැඩි වෙනවා 35000ක්. ගත්තේ ණයට නිසා ගෙවිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 35000ක්. ගත්තේ ණයට නිසා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 35000ක්. ඊළඟට අංක 3 2012 දින මිලදීගත් රුපියල් 5000ක බහණ්ඩ නැවත සැපයුම්කරු වෙත යවන ලදී. අන්න මම ගිහිල්ලා හන්දිය සිරිපාල මාමයි කඩෙන් රුපියල් 35000ක් වටින බඩු අරගෙන ආවා. බැලින්නම් ගෙදර ගෙනාට පස්සේ රුපියල් 8000ක් වටින බඩුවල ගුල්ල ගහලා නරක් වෙලා වර්ණය වෙනස් වෙලා ඒවා මං ඉල්ලපු විදිහට නෙමෙයි තියෙන්නේ. එහෙනම් මං කරන්නේ ඒවා ආපසු හරවලා යවනවා. එහෙනම් මිලදී ගත්තු භාණ්ඩයක්. එහෙනම් ණයට මිලදී ගත්තු භාණ්ඩයක් විවිධ හේතුන් තත්ත්වයේ ඒකාකාරී නොවීම නේද? පවත්නා තත්ත්වයේ වෙනසක් සිදු වීම, ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වැනි සිද්ධීන් මත මම ඒ තොගය හරවලා යවනවා. හරවලා යවනකොට මගේ ගබඩාවට ආපු තොගය හරවලා යවනවා. එතකොට ගබඩාවට ආපු තොගයෙන් අර හරවලා යවන ප්‍රමාණය තොගයෙන් අඩු වෙන්න ඕනේ. සහ අර මම එයාගෙන් ණයට ගන්නකොට මං එයාට ගෙවන්න ඕනි මුදල වැඩි වුණානේ. සිරිපාල මාමට ගෙවන්න ඕනි ගාණ වැඩි වුණා. එතකොට ගත්තු තොගයෙන් කොටසක් මම නැවත හරවලා යවනවා. ගත්තු කොටසෙන් තව කොටසක් හරවලා යවනවා. එතකොට මම ණයට ගන්න එයාට ගෙවන්න ඕනි ගාණ වැඩි වෙනවා නම් හරවලා යවන්න අර ගෙවන්න ඕනි ගාණ මොකෝ? ගෙවන්න ඕනි ගාණ මොකෝ? අඩු වෙනව නේද? ගෙවන්න ඕනි ගාණ අඩු වෙනවා ඒ වටිනාකමෙන්ම. එහෙනම් තොගය අඩු කරන්න 8ක්. වෙළඳ ගෙවිද අඩු කරන්න 8ක්. හරි. ඊළඟට 4. බහණ්ඩ ණයට 50000කට වික්කා. මෙන්න බහණ්ඩ වල පිරිවැය 40000යි. බහණ්ඩ 50000කට ණයට වික්කා. බහණ්ඩ 50000කට ණයට වික්කා. මේ බහණ්ඩ වල පිරිවැය 40000යි. මේ බහණ්ඩ වල පිරිවැය 40000යි. එහෙනම් වික්කා කොහොම වික්කේ ණයට විකුණුමක් මෙතන ඇත්තේ. හැබැයි කොහොම වික්කත් මගේ ව්‍යාපාරයේ
sorry 5000ක් වටිනා තොගනේ. හරි 8000ක් නෙවෙයි 5000ක් වටිනා තොග. හරි 5000ක් වටිනා තොග. හරි. අපිට කියනවා ඊළඟ එක භාණ්ඩ ණයට විකුණන ලදී 50000ක්. මෙම තොගවල පිරිවැය රුපියල් 40000යිලු. මෙම තොගවල පිරිවැය 40000යිලු. එහෙනම් 50000කට වික්කා 40000ක් වටිනා තොග. එහෙනම් මගේ ගබඩාවෙන් අඩු වෙනවා 40000ක් වටිනා තොග. මගේ ගබඩාවෙන් අඩු වෙනවා 40000ක් වටිනා තොග. ඒ වගේම මම විකුණන්නේ ණයට. ණයට විකුණනවා නම් මට සල්ලි එන්න තියෙනවා ඒ පුද්ගලයාගෙන්. එයා මට ගැති. ණය ගැති කිව්වේ ඉස්සර. දැන් කියන්නේ වෙළඳ කටයුත්තකින් ලැබිය යුතු මුදල්. වෙළඳ කටයුත්තක් කියලා කියන්නේ මං එයාට ණයට වික්කා. ඒ ණයට විකිණීමෙන් ලැබිය යුතු මුදල්. වෙළඳ කටයුත්තකින් ලැබිය යුතු මුදල් වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා 50කින්. තොගය අඩු වෙනවා 40කින්. ඒ අතර වෙනස 10ක්. ලාභය 10 නේද? බලන්න මංගව තිබ්බා 40000ක් වටිනා තොගයක්. තොග තියෙනවා. එක්තරා 40000ක් වටිනා තොගයක් මම විකුණනවා 50000කට ණයට. එතකොට 40000ක් වටිනා තොගයක් විකුණනකොට මංගව තියෙන තොග අඩු වෙනවා 40000කින්. විකුණන්නේ ණයට වික්කම මට සල්ලි දෙන්න තියෙන කට්ටිය ඇති වෙනවා. ඒ කියන්නේ වෙළඳ කටයුත්තක් කළා. වෙළඳ කටයුත්ත නිසා මට සල්ලි දිවිය යුතු මට සල්ලි ලැබිය යුතු කෙනෙක් ඇති වුණා. එනම් වෙළඳ කටයුත්තකින් සල්ලි ලැබිය යුතුයි නම් ඒකට කියනවා වෙළඳ ලැබිය යුතු දෑ. වල වැඩිවීම. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා 50කින් සහ 40000ක් වටිනා තොගයක් වික්කේ තොග අඩු වෙනවා 40000කින්. ඒ අතර වෙනස ලාභය 10000ක්. හිමිකම වැඩි වෙනවා. හරි. ඊළඟ ගණිත අංක 5. බලන්න ණයගැතියෙකුගෙන් රුපියල් 9000ක් මුදල් ලද අතර 1000ක් බොල් නෑ ලෙස කපා හරින ලදී. අන්න බලන්න. ණයගැතියෙක්ගෙන් මට සල්ලි හම්බුණා. ලැබුණා සල්ලි ලැබුණා නම් මට ණයගැතියා දෙන්න තියෙන මුදල මොකෝ අඩු වෙනවා. මංගව තියෙන මුදල් ටික මොකෝ වැඩි වෙනවා. එනම් ණයගැතියෙක්වත් වෙළඳ ලැබිය යුතු දෑ කෙනෙක් මට සල්ලි දෙනකොට මංගව තියෙන සල්ලි ටික වැඩි වෙනවා. නේද? මංගව තියෙන සල්ලි ටික වැඩි වෙනවා. එහෙනම් එන්න මුදල් වැඩි වේ 9යි. එතකොට ණයගැතියා මට දෙන්න තියෙන මුදල් ප්‍රමාණයත් අඩු වෙනවා රුපියල් 9කින්. එහෙනම් ඒකත් අඩු කරමු 9කින්. එතකොට ඒ ගණදෙනු ඇතුලේ තවත් ගණදෙනුවක් කියනවා. ණයගැතියෙක්ගෙන් බොල් නෑ කපලා දාලා 1000. ඒ කියන්නේ x කියලා පුද්ගලයෙක් y කියන පුද්ගලයෙක්ට රුපියල් 1000ක් ණයට දුන්නා. y කියන පුද්ගලයාට රුපියල් 1000ක් ණයට දුන්නා. x දැන් බලන් හිටියා මේ මුදල අය කරගන්න. මේ මුදල ඉල්ල ගන්න බලාගෙන හිටියා. කාලයක් ගියා. හැබැයි කාලයක් යනකොට මෙන්න මේ y කියන පුද්ගලයා මරණයටපත් වෙලා. දැන් x කියන පුද්ගලයාට මේ රුපියල් 1000 අය කරගන්න පුළුවන්ද? අය කරගන්න බෑ. එහෙනම් ඒ ණයගැතියා නැවත කාදාක්වත් ආයි එන්නේ නැහැ. ඒ කියන්නේ එයා මැරිලා. එයාගෙන් මට ආයි කවදාකවත් සල්ලි ගන්න බෑ. අපි මේ වගේ දෙයකට කියනවා බුන්වත් වුණා. මැරුණොත් බුන්වත් වුණොත් ඒ මිනිස්සයාගෙන් නැවත සල්ලි ගන්න බෑ කියලා අපි තීරණය කරනවා. එහෙනම් එයාගෙන් ලැබෙන්න තියෙන මුදල මම
නැවත අය කරගත නොහැකි ණයක් ලෙස කපලා දානවා. නැවත අය කරගත නොහැකි ණයක් ලෙස කපලා දානවා. නැවත අය කරගත නොහැකි ණයක් ලෙස කපලා දානවා. එතකොට ණයගැති භාවය මොකෝ වෙන්නේ? ණයගැතියෙක්ගෙන් ලැබෙන්න තියෙන මුදල අය කරගත නොහැකි ණයක් ලෙස කපලා දානවා. එතකොට ණයගැති භාවය අඩු වෙනවා. අඩු වෙනවා. එකකින් ණයගැති භාවය අඩු වෙනවා එකකින්. එතකොට මට මේ මිනිස්යාගෙන් ලැබෙන්න තිබ්බ සල්ලි ටික මම කපලා දැම්මා. ඒක මට වාසියක්ද අවාසියක්ද? අවාසියක් නේ. මට ලැබෙන්න තිබ්බ සල්ලියක් මම එපා කියන දෙයක් නෑ ඒකට. කපලා දැම්මා. එහෙනම් මට ඒක පාඩුවක්. පාඩුවක් නම් මේක මට අලාභයක්. එහෙනම් අලාභයක් කියන එක හිමිකම ඇතුලේ වියදමක් ලෙස අඩු වෙනවා. හිමිකම ඇතුලේ වියදමක් ලෙස අඩු වෙනවා. එහෙනම් එකක් අඩු වෙනවා. 1000ක් නේ. අපි 1000න් හදන නිසා එකක් අඩු වෙනවා. හරි. ඊළඟට 6 ඔව් එතකොට දැන් මෙන්න මේ එක් අවස්ථාවකදී ඍණ 9ක් අඩු වෙනව ණයගැතියගේ සහ ඍණ එකකුත් අඩු වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒක තේරුණා නම් එකවරම ණයගැති තීරුවට ඍණ 10ක් දාලා මුදල් වලට දාන 9ක් දාලා මෙන්න මෙතනට ඍණ එකක් දැම්මනම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් අර එකපාරටම අර හඳුනා ගැනීම අපහසු වෙන්න පුළුවන් ඕනම ළමයෙක්ට. සමහරක් ළමයෙක්ට හඳුනා ගැනීම මෙහෙම කරදි කරන්න පුළුවන්. හැබැයි සමහරෙක්ට එහෙම බෑ. ඉතින් එවැනි අවස්ථාවල ඔයා කරන්න ඕනේ පුළුවන් තරම් ලේසි විදිය. මුලින්ම ඔයාට පේන දේ මුදල් ලැබෙනවා. එහෙනම් ණයගැති අඩු කරා මුදල් වැඩි කළා. ඊළඟට බොල් ණය කපනවා. බොල් ණය කියන නම කැතයි. හානි කරන ලාභ කපා හරිනවා. හානි කරන ලාභ කපා හරිනකොට වෙනද ලැබිය යුතු දේ අඩු වෙනවා සහ අපේ හිමිකම අඩු වෙනවා. ණයගැතියකට එකපාර 10 දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒකත් හරි මේකත් හරි. අර ගාන චුට්ටක් නිරවුල් කර ගැනීමේ පහසුවකට තමයි මම ඔහොම කරේ. හරිද? කිසිම ගැටලුවක් නැහැ. ඊළඟට 6 රුපියල් 12000ක් සේවක වැටුප් ගෙව්වා. රුපියල් 12000ක් සේවක වැටුප් ගෙව්වා. නෑ. මේ 9න් නෙමෙයි එකක් කපා ගන්නෙ. 9ක් වෙනම සල්ලි හම්බෙනවයි කියලා කියනවනේ. එතකොට එකක් වෙනම කපනවා. අන්න එවැනි ගැටලු නිරවුල් කරන්න තමයි මම ඔක දුන්නේ. මේ වෙන් කරලා කරේ. 9ක් වෙනම සල්ලි හම්බෙනවා. අර වෙනමම එක රුපියල් 1000ක් ලැබෙන්න තියෙන ණයගැතිය කපලා දානවා. එතකොට ගණුදිනු දෙකක් එකපාර ගැලපෙන එක මම දෙපාරකට ගැලපෙවුවා. හරිද? 9000ක් මුදල් ලැබීම සහ 1000ක් බොල් ණය ලෙස කපා හැරීම. එතකොට පැටලෙන්නේ නැහැ. ඊළඟට සේවක වේතන 12000ක් ගෙවුවා. සේවක වේතන ගෙවුවා වැටුප් වේතන ගෙවුවා. වැටුප් කියන්නේ වියදමක්. වියදම් ගෙවනකොට මගේ මුදල් තොගය අඩු වෙනවා. සහ වියදමක් නිසා හිමිකම යටතේ හිමිකම අඩු වෙනවා. එහෙනම් මුදල් අඩු කරන්න 12ක් සහ හිමිකම අඩු කරන්න 12ක්. හිමිකම අඩු කරන්න 12ක්. හරි. ඊළඟ ජනවාරි 25 2012 1 දින ණය හිමි ශේෂය පියවීමට මුදල් ගෙවුවා. අන්න 2012 1 දින ණය හිමි ශේෂය බලන්න 2012 1 දින ණය හිමි ශේෂය කීයක් තියෙනවද? රුපියල් 50000ක් තියෙනව නේද? 50000. ඒකට මුදල් ගෙව්වලු. හැබැයි එදාට මුදල් ගෙවද්දි මට 50000ක වට්ටමක් හම්බුණාලු. එහෙනම් බලන්න මම එදාට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය කීයද?
මම ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය ගෙවිය යුතු ගෙවිය යුතු මුදල 50000යි. ගෙවිය යුතු මුදල 50000යි. ගෙවිය යුතු මුදල 50000යි. හැබැයි එයා කියනවා එයා ඒ මුදල් ගෙවන්න යනකොට එයාට රුපියල් 5000ක වට්ටමක් ලැබුණලු. නේද? 5000ක වට්ටමක් ලැබුණා. එහෙනම් ගෙවිය යුතු මුදල ඒකෙන් අඩු කරනවා ලද වට්ටම. හතලිස් 50000යි. එහෙනම් ඒ 45000 කියන්නේ ඇත්තටම මම ණය හිමි ශේෂය පියවන්න ගෙවුව සල්ලි. ඒ 45000 කියන්නේ ගෙවිය යුතු මුදල 50000යි. ඒකෙන් ලද වට්ටම අඩු කරාම ඇත්තටම මම ගෙවලා තියන්නේ එයාගේ ණය පියවන්න කීයද? ඇත්තටම ගෙවලා තියන්නේ 45000යි. ගෙවූ මුදල. එහෙනම් මම ගෙවූ මුදල 45000යි. නේද? එහෙනම් 50000ක ණය හිමියෙක් පියවන්න මම ගෙවූ මුදල 45000යි. එහෙනම් මම මුදල් වලින් අඩු කරනවා 45000. ඇයි? 50000ක ණය හිමියෙක් වෙනුවෙන් මම 45000ක් ගෙවනවා. එතකොට ණය හිමිය අඩු වෙනවා 50000කින්. ණය හිමිය අඩු වෙනවා 50000කින්. මුදල් අඩු වෙනවා 45000කින්. එතකොට 50000ක් වෙනුවෙන් මම ගෙවුවේ 45000. මට කීයක් වාසිද? මට 5000ක් වාසි. ඒක ලද වට්ටම. ඒක වට්ටම නිසා මම දානවා වෙනත් ආදායමක් ලෙස හිමිකමට. ධන 5. නේ? ඊළඟට 8. එතකොට ළමයෙක් අහනවා කමක් නැද්ද කියලා අර විකුණුමක් තිබ්බොත් තොගෙන් අඩු කරලා මුදල් වලට දානවා වගේම ආදායම් සහ විකුණුම් පිරිවැය කියලා දානවට කිසිම ගැටලුවක් නැහැ. ඒ විදියක් හරි. ඒ විදියත් හරි. නමුත් ඒ විදියත් හරි වාට තරකෙත් එක්ක යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒකට වඩා මේක පහසුයි. මේකේ සටහන් අඩුයි. මේක හඳුනා ගන්නත් ලේසි. හරිද? මම කරන්නේ මේකෙදි තොගයක් විකුණන යම් වටිනාකමකට තොගේ අඩු කරනවා. ඒ වගේම යම් වටිනාකමකට නම් විකුණන්නේ ඒක මුදලට නම් මුදල් වැඩි කළා, ණයට නම් ණය ගෙති වැඩි කළා. ඒ අතර වෙනස හිමිකමට දානවා ලාභයක් ලෙස. හරි? එතකොට සුද්ධ උත්තරය දැම්මම අපිට එකතු කරගන්න පහසුයි. නේ? එකතු කරගන්න පහසුයි ඉලක්කම් ටික. ඉලක්කම් අඩු වෙන තරමට හොඳයි. නේද? හරි. එහෙනම් 8 පෞද්ගලික පරිහරණය සඳහා 5000ක මුදලක් අයිතිකරුවන් ලබා ගත්තා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට යොදවපු සල්ලි ගත්තා. අයිතිකරු ව්‍යාපාරයට යොදවපු සල්ලි ගත්තා. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට යොදවපු සල්ලි ගත්තා නම් ව්‍යාපාරයේ සල්ලි මොකක් වෙනවද? ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. නේද? ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. අයිතිකරු යොදවපු සල්ලි ප්‍රාග්ධනයත් අඩු වෙනවා. ව්‍යාපාරයේ සල්ලිත් අඩු වෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙනවා. ව්‍යාපාරයේ සල්ලිත් අඩු වෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙනවා. එහෙනම් එන්න මුදල් අඩු වෙනවා 5000ක් සහ හිමිකමත් අඩු වෙනවා 5000ක්. ගැනිලි හරි. ඊළඟට ඔන්න කියනවා 2012 1/18 දින
කපා හල බොල් ණය නැවත ලැබුණා. එතකොට ඒක හරි විනාශ ගානක්. කපා හල බොල් ණය කීයද බලන්න? 1000යි නේද? කපා හල බොල් ණය 1000යි නේද? එතකොට කපා හල බොල් ණය ලැබුණා නම් කපාහල බොල් ණය ලැබුණා නම් කපාහල බොල් ණය ලැබුණා නම් ඒක සටහන් කරන්න වෙනම විදිහක් කියනවා. ඒක සටහන් කරනවා අපි මෙන්න මේ විදිහට. කපාහල බොල් ණය නැවත ලැබීම. කපාහල බොල් ණයක් ලැබුණොත් අපි ඒක ගිණුම්ගත කරනවා අවස්ථා දෙකකින්. එකක් මුදල් ලැබීම් හර 1000යි මුදල් ලැබීම් හර 1000යි මුදල් ලැබීම් හර 1000යි ණයගැති බැර ණයගැති කියන එක කැතයි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 1000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 1000යි. වෙළඳ ලැබිය යුතු දෑ බැර 1000යි. ඔන්න මට ණයගැතියෙක්ගෙන් සල්ලි හම්බුණානේ. සල්ලි හම්බෙච්ච එක වාර්තා කළා. ණයගැතියෙක්ගෙන් මට සල්ලි හම්බුණා. ඒ හම්බෙච්ච එක මම වාර්තා කළා. මුදල් පොත හර ණයගැතියා බැර. මේ හම්බුනේ බොල් ණය ලෙස කපපු ණයගැතියෙක්ගේ සල්ලි. බොල් ණය ලෙස කපපු ණයගැතියෙක්ගේ සල්ලි. නේද? බොල් ණය ලෙස කපපු ණයගැතියෙක්ගේ සල්ලි. බොල් ණය ලෙස කපපු ණයගැතියෙක්ගේ සල්ලි තමයි මේ හම්බුනේ. එහෙනම් බොල් ණය ලෙස කැපුවා නම් මම බොල් ණය ලෙස වියදමක් හර කළා නේද? ඒ හර කරපු වියදම දැන් නැවත ලැබිලා. එහෙනම් එසේ හර කරපු වියදම මම දැන් නැති කරන්න ඕනේ. නේද? මම කෙනෙක්ගෙන් සල්ලි හම්බෙන්නේ නැහැ කියලා හිතලා එයාව වියදමක් ලෙස සැලකුවා. ඒ 1000. එහෙනම් ඒ 1000 දැන් ලැබුණනේ. ලැබුණාට පස්සේ ඒ වියදම නැති කරන්න ඕනේ. එහෙනම් බොල් ණය කියලා වියදමක් ඇති කළා. එහෙනම් බොල් ණය ගිණුම හර කළානේ. ඒක නැති කරන්න බොල් ණය බැර කරන්න ඕනේ. බොල් ණය බැර 1000යි. බොල් ණය බැර 1000යි. සහ ණයගැතියෙක්ගෙන් නිසා ණයගැති ගිණුම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හර 1000යි. වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හර 1000යි. එතකොට බලන්න මුලින්ම කරේ ණයගැතියෙක්ගෙන් මුදල් ලැබුණු බව වාර්තා කළා. දෙවනුව කළේ අර එසේ කපාහල බොල් ණය නැවත ලැබීම නිසා කපා හැරීමේදී ඇති කළ බොල් ණය වියදම නැති කිරීම. හරිද? එහෙනම් මෙන්න මේකෙදි බලන්න සාරාංශ විදිහට අපිට ගණිතන වල සාරාංශනේ. එතකොට මුදල් ගිණුම හර වෙනවා අමුලක් නැහැ. හැබැයි වෙළඳ ලැබිය යුතු දෑ ගිණුම හරක් වෙනවා බැරක් වෙනවා. එහෙනම් මට ඒ දෙන්නව එකම ගිණුමක දෙපැත්තින නිසා හිලව් කරලා දාන්න පුළුවන්. එහෙනම් ඒ දෙන්න හිලව්. එතකොට සාරාංශ ගණිතන වන්නේ මුදල් ලැබීම් හර බොල් ණය බැර. මුදල් ලැබීම් හර බොල් ණය බැර. හරිද? ඔන්න හරි තර්කය. නැතුව කෙලින්ම ඔයා හිතන්න එපා මුදලින් ලැබෙච්ච නිසා මුදල් හර ණය නැත්නම් හිමිකම් වැඩි වෙනවයි කියලා. මුදල් වැඩි වේ හිමිකම් වැඩි වේ කියන එක නිකන් ගන්න එපා. තර්කෙන් ගන්න. මුදල් ලැබීම් හර සහ බොල් ණය ඇති වෙච්ච වියදම නැති කරන්න යෝනා. ඒක නිසා තමයි ඒකට බැර කරන්නේ. හරි? එන්න. එහෙනම් මුදල් වලට දාන ධන එකයි සහ හිමිකමට දාන ධන එකයි. ඇයි ඉස්සෙල්ලම අඩු කළානේ? අඩු කරුප එක නැති කරන්න එකතු කරමු. හරි? ඊළඟ
ජනවාරි මාසයේ සඳහා ලීබඩු සවිකිරීම සඳහා 3000ක් ශ්‍රේ වෙන් කරන ලදී. අන්න අපිට ගානේ ශ්‍රේ කරන්න දෙයක් නැහැ. එයා ශ්‍රේ කරලා. එයා ශ්‍රේ කරලා. අපිට ගානේ ශ්‍රේ කරන්න දෙයක් නැහැ. එයා ශ්‍රේ කරලා දීලා. එහෙනම් ලේසි. ශ්‍රේ කරනකොට මොකද වෙන්නේ? මගේ වත්කමේ භාවිතා කළ හැකි අගය, භාවිතා කළ හැකි ශක්තිය, භාවිතා කළ හැකි ප්‍රමාණය අඩු වෙනවා. එසේ භාවිතා කළ හැකි ප්‍රමාණය අඩු වීම මට අලාභයක්. එහෙනම් ඒක දානවා වියදම් වලට. නේද? ඒක දානවා වියදම් වලට. එහෙනම් 10 වෙනි ගනුදෙනුව අංක 10. ලීබඩු නැමැති වත්කමේ අගය අඩු වෙනවා 3000යි. ලීබඩු නැමැති වත්කමේ අගය අඩු වෙනවා 3000යි. සහ ඒක මට පාඩුවක් නිසා හිමිකම අඩු කරනවා 3000යි. හිමිකම අඩු කරනවා 3000ක් වියදමක් ලෙස. එතකොට ගනුදෙනුවයි තම් එච්චරයි. ගනුදෙනුවයි තම් එච්චරයි. එහෙනම් අපි මේක තුලනය කරමු. තුලනය කරමු. තුලනය කරනවා කියලා කියන්නේ මේ ටික එකතු කරන්න. එකතු කරන්න. බලන්න ලීබඩු 117යි. ඊළඟට තොගය බලන්න තොගේ එකතුව කීයද අවසාන එක? 70 වර නැතිය ධන 35 ඍණ 40. අවසන් තොගය 30යි. ඊළඟ වෙළඳ ලැබිය යුතු දෑ 50යි. ඊළඟට මුදල් බලන්න 30යි 40යි 9යි ඍණ 12 ඍණ 45 ඍණ 5 ධන 1. එහෙනම් මුදල් 18යි. වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුම් බලන්න 30යි නේද? 30යි. හිමිකම් තීරුව ගන්න 180 ධන 10 ඍණ 1 ඍණ 12 ධන 5 ඍණ 5 ධන 1 ඍණ 3 සමානයි 185යි. 185යි නේද? 185යි. හරි. එහෙනම් බලන්න ඔන්න සමීකරණ ගානක් කරලා අපි අපේ ගිණුම්ගත කිරීම කරලා සමීකරණයට අදාළව අපි ඒකේ තීරුවල අවසාන පොතක් ගත්තා. නේද? එතකොට එක්සෑම් එකේ ගානක් හදනකොට ඔයා මේවා නිසි පරිදි පිළිවෙලට දැම්මොත් දාලා මේ ටික එකතු කරලා සම්පූර්ණ උත්තරයක් තිබ්බොත් ඔයාට ලකුණු කොච්චරක් හම්බ වෙනවද? නේ? ලකුණු කොච්චරක් හම්බ වෙනවද? ඒක ගානේ බෙදලා තියෙන විදිහ අනුව ගානේ ස්වරූපය අනුව දැන් තුන්වෙනි ගානට වෙන් කරලා තියෙනවා ලකුණු 20ක්. හැබැයි ලකුණු 20ම හම්බෙන්නේ නැහැ. ඇයි? මෑත කාලීනව මෙන්න මේ සමීකරණය උපයෝගී කරගෙන එයාලා හුරු වුණා සමීකරණයේ ඇසුරෙන් ආදායම් ප්‍රකාශයයි මුලතත්ත්ව ප්‍රකාශයයි අහන්න. හරිද? ඉතින් අපිට මේ ගාන කියනවා මේක 2012 ගාන මේක ඇවිල්ලා පරණ සිලබස් එකේ එකක්. කියලා තියෙනවා සුද්ධ වත්කම් පදනම මත ජනවාරි මාසෙ සඳහා ලාභය හෝ අලාභය ගණනය කරන්න. අපි සුද්ධ වත්කම් පදනම මත ලාභය හෝ අලාභය ගණනය කරමු. ඒ වගේම අපි ආදායම් ප්‍රකාශයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ගහලා අපි ඒ ගණිදුණු වාර්තා කරමු. එන්න. ඔයාලට ඒක අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. එක්කෝ කරපු දෙයක් වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එන්න කරමු.
එහෙනම් ගන්න කෙටි ක්‍රමය शुद्ध लाभය හෝ අලාභය සමානයි शुद्ध लाभය හෝ අලාභය සමානයි සමීකරණයෙන් තමයි අපි සමීකරණයෙන් තොයමු සමීකරණයෙන් වගේම අපි අලුත් ක්‍රමයකට හුරු වෙමු එතකොට එක්සෑම් එකේ කොහෙන් ඇහුවත් අපිට උත්තරයක් දෙන්න පුළුවන් නේද එතකොට කවදාකවත් උගන්නලා නැහැ කියන තර්කයට එන්න ඕනේ නැහැ හැම දෙයක්ම උගන්නලා තිබ්බම හැම තැනක්ම ආවරණය වෙලා තිබ්බම Tamanට මතකයි එන්න සුද්ධ ලාභය වලාභය වරහන් අග සුද්ධ වත්කම් අග සුද්ධ වත්කම් ඍණ මුල සුද්ධ වත්කම් අග සුද්ධ වත්කම් ඍණ මුල සුද්ධ වත්කම් අග සුද්ධ වත්කම් ඍණ මුල සුද්ධ වත්කම් ධන ගැනිවි ඍණ අමතර ප්‍රාග්ධනය හරි එතකොට අග සුද්ධ වත්කම් කියලා කියන්නේ මෙන්න මේ මුල ඉන්න එක්කෙනා මේ මුල ඉන්න 180 sorry මේ 185 මෙයා තමයි අග කියලා කියන්නේ අවසානයේ ඉන්න එක්කෙනා 185 ඊට මුල සුද්ධ වත්කම් කියලා කියන්නේ මෙන්න මෙයා මුල ඉන්න 180 මුල ප්‍රාග්ධනය නම් 180 සුද්ධ වත්කම් කියලා කියන්නේ මුළු වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ සුද්ධ වශයෙන්ම වත්කම් ටික තමයි පේන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනයම තමයි. වත්කම් වලින් වගකීම් අඩු කරාම ප්‍රාග්ධනය වගේ තමයි වත්කම් ටිකෙන් වගකීම් අඩු කරාම අපිට කියන්න පුළුවන් ලස්සන නමක් තමයි සුද්ධ වත්කම් කියලා. නේද? ධන ගැනිලි 5000ක් තිබ්බා. අමතර ප්‍රාග්ධනය බිඳුවයි. අමතර ප්‍රාග්ධනය බිඳුවයි. අමතර ප්‍රාග්ධනය බිඳුවයි නේද අමතර ප්‍රාග්ධනය බිඳුවයි දාලා තිබෙන්නේ නැහනේ සමානයි 5 ධන 5 සමානයි 10යි නම් කාලච්ඡේදයේ ලාභය 10යි කාලච්ඡේදයේ ලාභය 10යි හරිද කාලච්ඡේදයේ ලාභය 10යි කාලච්ඡේදයේ ලාභය 10යි ඊළඟට ඔන්න සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය අනුව සමීකරණය හදලා සමීකරණයේ අපි සමීකරණයකට අනුව සුද්ධ ලාභය හෝ අලාභය හෙව්වා. ඒක සාම්ප්‍රදායික ක්‍රමය. අපි ඒකෙන් ඔබට යනවා කියලා කියන්නේ කොහොමද? අපි ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය ප්‍රකාශය දාගෙන මේ ගණතුරු වාර්තා කරනවා. එන්න අපි ඉදමන් නිසා මම එලා උඩින් ලිව්වා ඉදමත් නිසා උඩින් ලිව්වේ හරි
ලියන මේක ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය රූ දහස්. ආදායම් ප්‍රකාශය රූ දහස්. ඔන්න ඔය නම ලියනකොටත් ලකුණක් දෙනවා විභාගයේ. හරි. ලියන්න 2012 1.31 දිනින් අවසන් මාසයේ සඳහා 2012 1.31 දිනින් අවසන් මාසයේ සඳහා දිලානී ව්‍යාපාරය දිලානී වෙළඳ ව්‍යාපාරය දිලානී වෙළඳ ව්‍යාපාරය දිලානී වෙළඳ ව්‍යාපාරය දිලානී වෙළඳ ව්‍යාපාරය. හරි. ඒක යටතේ ගන්න විකුණුම් විකුණුම් වලට යටින් ගන්න විකුණුම් පිරිවැය දිගට ටිකක් දාගන්න වරහණක් දාන්න ඒකට යටින්ම දාන්න දලාභය රුලක් කරලා වෙනත් ආදායම් වෙනත් ආදායම් රූලක් දෙකක් ඇරලා වියදම් හරි වියදම් ඊළඟට ඒක අපි ආකෘති ගැව්වා ආකෘතිය රූල් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13කට වගේ ආකෘති ගැව්වා ඊළඟට එන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආකෘතිය පුරව ගන්න එන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූ දහස් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූ දහස් ඊළඟට 2012 1.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ යම් කිසි දිනකට එතකොට අපි ඒක දානවා 1.31 දිනට හරි දිනට එනම් දිලානී වෙළඳ ව්‍යාපාරය දිලානී වෙළඳ ව්‍යාපාරය හරි ඊළඟ ඒක ඇතුලේ පුරවන්න ජංගම නොවන වත්කම් රූලක් දෙකක් තියලා ජංගම වත්කම් ඒක යටතේ ලියන්න අවසන් තොගය ඒකට යටින් වෙළඳ ලැබිය යුතු දෑ ඒකට යටින් මුලක් ඇරලා මුදල් දිගෝරිලා දින්න ඒ උත්තරේ ගන්න එම නිසා මුළු වත්කම් ඒකට යටින් ගන්න මුළු හිමිකම් හා වගකීම්
මුල හිමිකම් හා වගකීම්. මුල හිමිකම් හා වගකීම්. දැන් මේකේ මුල ප්‍රාග්ධනය ධන කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය ඔයා මේවා ආකෘතිය ගහගෙන තියාගත්තොත් ලේසි වාට. ඒක නිසා මේවා ගහලා මුලින් අපි තීවර ගන්නවා. දෙවෙනි තීරුවට ඉඳ ගන්න. ඊළඟට රූලක් ඇරලා අඩු කළා ගැනීම. දෙවෙනි තීරුවට වහන්න. ඒකෙන් අඩු කළා එකට එකතු කරා අමතර ප්‍රාග්ධනය. ඒකට එකතු කරා අමතර ප්‍රාග්ධනයක් තියෙනවා නම් හරි. අන්නේ එන උත්තරෙට ලියනවා අග ප්‍රාග්ධනය. ඒ උත්තරෙට ලියනවා අග ප්‍රාග්ධනය. ඊට පස්සේ ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් රූලක් තියලා ජංගම වගකීම් ඒක යටතේ මුල්ම එක්කෙනා වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ. හරි. ඔන්න සමස්ත ලෙස ආකෘතිය ඔක්කොම පුරවලා ඉවරයි. දැන් අපි යමු ගානට. එන්න ගානට. ගානේ හොඳට මතක තියාගන්න. ආදායම් ප්‍රකාශය කියන එක සකස් කරන්න අපි යොදාගන්නේ මේ තීරුව ඔක්කොගෙම මෙන්න මේ තීරුව විතරයි. මෙන්න මේ තීරුව විතරයි. හරි? ඒකේ මුල ඉඳන් අග වෙනකම්ම එන්න. එකෙන් එක එන්න. බලන්න මුල තියෙනවා 180ක්. මුලින්ම අපි ධන කට්ටියව සුළු කරගෙන යනවා. ධන 180ක් තියෙනවා. ඒ 180 මොකක්ද? මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය නේද? එහෙනම් එයාව දාන්න මූලක ප්‍රකාශය මෙතනද. මුල ප්‍රාග්ධනයට. හරි? ඊළඟට ධන 10ක් තියෙනවනේ. ධන 10ක් තියෙනවා. ඒ මොකක්ද? විකුණුමක් නේ. ඒක ඇවිල්ලා විකුණුමක්. නේද? බලන්න ඒ 10 කියන්නේ ලාභයනේ. එයාට අදාළ විකුණුම් වටිනාකම කීයද? එයාට අදාළ විකුණුම් වටිනාකම 40යි. නේද? විකුණුම් වටිනාකම 40යි. එහෙනම් විකුණුම් ළඟ වර්ණක් කරේ. විකුණුම් 40යි. විකුණුම් 40යි. ඒකට අදාළ පිරිවැය කීයද? 30යි. 30යි. එහෙනම් විකුණුම් පිරිවැය ළඟ වර්ණක් කරින්න 30 දාන්න. විකුණුම 40යි. ඒකට අදාළ පිරිවැය 30යි. විකුණුම 40යි. ඒකට අදාළ පිරිවැය 30යි. විකුණුම සහ ඒකට අදාළ පිරිවැය. හරි ලේසි. ඊළඟට දැන් මේ දෙන්නම හරි. ඊළඟට තවත් 10ක් ඉන්නවා. අන්න එයාගේ විකුණුම වගේ බලන්න. එයාගේ විකුණුම වගේ කීයද? 50000යි. 50000යි. එහෙනම් ධන 50000 විකුණුම් වැඩි වෙනවා තමයි. ඒකට අදාළ පිරිවැය 40යි. එහෙනම් විකුණුම් පිරිවැය වැඩි වෙන නිසා විකුණුම් පිරිවැයට එකතු කරනවා 40000. විකුණුම් පිරිවැයට එකතු කරනවා 40000. විකුණුම් වැඩි වෙන නිසා විකුණුම් වලට විකුණුම් අගය එකතු කළා. ඒ වගේම විකුණුම් පිරිවැය වැඩි වෙන නිසා ඒකට අදාළ පිරිවැය විකුණුම් පිරිවැයට එකතු කළා. හරි? එහෙනම් ඒක හරි. ඊට පස්සේ බලන්න තවත් ධන ඉන්නවද කියලා. දැන් මෙයාත් හරිනේ. තව ධන ඉන්නවද? ඔව් මෙයා. එයා ඇවිල්ලා මොකක්ද? ලද වට්ටමයි. ලද වට්ටමක් නම් වෙන ආදායම් වල දාන්න. පළවෙනි තීරුවට 5යි. ලද වට්ටම් 5යි. ඊළඟ තව ධන ඉන්නවද බලන්න. තව ධන ඉන්නවද? ඉන්නවා. රතු පෑනෙන් දාලා ධන කෙනෙක් ඉන්නවා. ඒ ධන කියන්නේ මොකක්ද? වියදමක අඩුවීමක්. ධන උණ පළියට එයා ආදායමක් වෙන්නේ නැහැ. එයාව දාන්න වියදම් ගොඩේ.
එයාව දාන්න වියදම් ගුණේ. දාන්න හානි කරන ලාභ අර පරණ නම ලියන්න එපා බොල් නැහැ කියලා අලුත් නම ලියන්න. හානි කරන ලාභ. වරහණක් අරින්න. එයා ධන එකයිනේ ලියන්න ධන එක. ධන එක. ධන එක ලියන්න. හරි. එයත් හරි. ධන අය ඔක්කොම ඉවරයි නේද? එහෙනම් යා ඍණායට. එහෙනම් යා ඍණායට යා. ඍණායට යා. ඍණ එක මොකක්ද මේ? බොල් නැහැ නේද? එහෙනම් හානි කරන ලාභයෙන් අඩු කරන්න ඍණ එක. ධන එකයි ඍණ එකයි. ධන එකයි ඍණ එකයි. සුළු නාම බිඳුවයි. ඇති වුණා වියදම නැති කරා වියදම. ඒ දැක්කත්. ඊළඟට ඍණ 12. වැටුම්. ඊළඟට ඍණ 5. මොනවාද? ගැනිලි දාන්නේ නැහැ ආදායම් ප්‍රකාශයේ කිසිම විටක තහනම්. එයාව දාන්න මූලතත්ත්ව ප්‍රකාශයේ ගැනිලි වල. ගැනිලි 5යි. ඒකත් හරි. අවසාන වශයෙන් දාන්න තියෙන්නේ කවුද? අවසාන වශයෙන් දාන්න තියෙන්නේ මෙන්න මේ තුන. ෂය නම් වියදමයි. වියදම් වලට දාන්න ෂය 3යි. එහෙනම් මෙයාගේ තොරතුරු දාලා ඉවරයි. මෙයාගේ තොරතුරු යන්නේ කාට කියලාද මම කිව්වේ? ආදායම් ප්‍රකාශයට. එහෙනම් මූල තත්ත්ව ප්‍රකාශනය යන්නේ කාගේ තොරතුරුද? මූල තත්ත්ව ප්‍රකාශනය යන්නේ මෙන්න මේ අවසාන තොරතුරු ටික. එහෙනම් පටන් ගන්න මෙයාගේ 117යි. එයා ජංගම නොවනවත් තමයි. දාන්න මෙතනට. ලී බඩු කියලා දාන දෙවෙනි තීරුවට 117යි. ඊළඟට එයා ඉවරයි. ඊළඟට අවසාන තොගය. අවසානයේ ඉතුරු වෙච්ච තොගය 30යි. දාන්න ජංගම වත්කම් වල පළවෙනි තීරුවට 30. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑවල අවසාන ශේෂය 50යි. අන්න ඒක දාන්න මෙතනට 50යි. ඊළඟට මුදල් වල අවසාන ශේෂය 18යි. එහෙනම් දාන්න මුදල් 18යි. එයත් හරි. ඊළඟට වෙළඳ ගෙවිය යුතු දෑ 30යි. එහෙනම් එයාගෙත් දාන්න 30යි. නේද? නම් මේකට ලියන්න මුළු හිමිකම් හා වගකීම්. මේකෙන් උපුටා ගත යුතු තොරතුරු සියල්ලම උපුටාගෙන අවසන්. එහෙනම් දැන් මෙයාව තුලනේ කරලා ඒක මෙතන අරගෙන ගිහිල්ලා ඔක්කොම ඉවර කරලා දාන්න. එන්න. ගන්න දැන් විකුණුම් මෙච්චරයි මෙතන වහලා ගන්න 40යි 50යි 90යි. විකුණුම් පිරිවැය එච්චරයි 30යි 40යි 70යි. එහෙනම් දරලාභය 20යි. ඒකට එකතු කරන්න මේ පහ 25යි. හරි. එහෙනම් මේ ටික එකතු කරලා අඩු කරන්න 15යි. 25න් 15ක් 10යි. ලියන්න. එම නිසා කාලච්ඡේදයේ ශුද්ධ ලාභය. එතකොට බලන්න කාලච්ඡේදයේ ශුද්ධ ලාභය ආදායම් ප්‍රකාශයෙන්ුත් ආවා සමීකරණයෙන්ුත් ආව නේද? දෙකෙන්ම ආවා. එතකොට එක්සෑම් එකේ කිව්වොත් ඕන විදිහකින් හදන්න කියලා අපිට පුළුවන්. එහෙනම් ඒ ලාභය අරගෙන යන්න මෙතනට. එන්න දාන 10. දාන්න. නම් 180ට 10ක් එකතු කරාම 190යි. ඒකෙන් 5ක් අඩු කළාම 185යි. අමතර ප්‍රාග්ධනේ නෑ ඉදි කෑල්ල.
එහෙනම් අග ප්‍රාග්ධනය 185යි. බලන්න අග ප්‍රාග්ධනය බලන්න අග ප්‍රාග්ධනය බලන්න කීයද? 185යි. එහෙනම් අපි හදන ගාන හරිනම් හිමිකම් තීරුවේ අවසන් උත්තරය කීයද? 185යි. දැක්කද? නිවැරදි. දැක්කද? නිවැරදි. අග ප්‍රාග්ධනයයි එතනින් එන අග ප්‍රාග්ධනයයි මෙතනින් ආව අග ප්‍රාග්ධනය සමානයි. එහෙනම් උත්තරය නිවැරදි. ඊට පස්සේ 185 එකතු කරන්න 30 215යි. එහෙනම් මුළු හිමිකම් හා වගකීම් 215යි. උඩ ටිකත් එකතු කරමු. 215යි. එහෙනම් මුළු වත්කම් හා මුළු වගකීම් හා හිමිකම් එකිනෙක සමානයි. එහෙනම් මේක බැලන්ස්. දැක්කද බලන්න? සමීකරණයක් ඉල්ලලා තිබ්බ වෙලාවක ඕනම සමීකරණ ගානකින් ආදායම් ප්‍රකාශයයි මුලතුද ප්‍රකාශයයි හදන්න පුළුවන්. ඒකේ පළවෙනි ගාන ලෙස අපි මේ විදිහේ ආරම්භයක් ගත්තා. හරි. අඩුපාඩු තියෙනවා නම් බලා ගන්න. හරි. එහෙනම් 2012 A level ගානේ සෙකන්ඩ් එකේ සමීකරණයට අදාළව ලකුණු කීයක් දෙනවද? ලකුණු එකට මම හිතන්නේ ලකුණු 15ක් දෙනවා නේද? ලකුණු 10ක් දෙනවා. ලකුණු 10ම දැන් අපි අරගෙන ඉවරයි. 2012 පේපරේ ලකුණු 10ක් අරගෙන ඉවරයි. 10ක් සම්පූර්ණයෙන් ගත්තා. එහෙනම් සෙකන්ඩ් එකෙන් 10ක් ගත්තා. අපි බලමු අපිට ෆස්ට් එකෙන් කීයක් ගන්න පුළුවන්ද? අපි ලකුණෙන් ලකුණ එකතු කරලා ලකුණු 100ක් කරගමු. හරි? බලන්න ෆස්ට් එකේ අපිට කොහොමද උත්තර දෙන්න පුළුවන් කියලා. බලන්න ෆස්ට් එකේ 2012 පළමු ප්‍රශ්න පත්‍රයේ සමීකරණ වලින් අහලා තියෙන ප්‍රශ්නේ. සමීකරණ වලින් අහලා තියෙන ප්‍රශ්න බලන්න. සමීකරණයෙන් අහලා තියෙන ප්‍රශ්න. සමීකරණ වලින් අහලා තියෙන ප්‍රශ්න. ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. හරි. මම මේක මපනවා. වෙනස් 12 MCQ එකට දාලව ප්‍රශ්න අංක 8 ඇවිල්ලා තියෙනවා නේද? ප්‍රශ්න අංක 8 MCQ පේපර් එක ටික දැන් කරන්න. බලන්න. අපිට කියනවා ආයතනයක් විසින් යන්ත්‍රයක් නඩත්තු කිරීම සඳහා රුපියල් 8000ක් ගෙවන ලදී. මෙම ගණිතීමේ බලපෑම ගිණුම් කරන සමීකරණෙහි පෙන්වන්න. ඉතින් යන්ත්‍රයක් නඩත්තු කිරීමට රුපියල් 8000ක් ගෙවුවනම් මුදල් නැමැති වත්කම අඩු වෙනවා. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. වියදමක් ගෙව්වේ එහෙනම් මුදල් අඩු වෙනවා. වියදම නැමැති හිමිකම අඩු වෙනවා. දැන් හිමිකම යටතනේ වියදම තියෙන්නේ. ඒක නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් වත්කම අඩුවේ 8000ක්, හිමිකම අඩුවේ 8000ක්. බලන්න එහෙම ගණිතනුවක් තියෙනවද කියලා? පළවෙනි උත්තරේ වත්කම් අඩුවේ 8000ක්, අවුලක් නැහැ. ඒකේ වගකීම් අඩුවීම 8000ක්. ඒක වැරදි. දෙක. වත්කම් අඩුවේ 8000ක්. දෙවෙනි එක වගකීම් වැඩි වේ 8000ක්. වැරදි. තුන්වෙනි එක වත්කම් අඩුවේ 8000ක්, හිමිකම අඩුවේ 8000ක්. අන්න එනම් උත්තරය අංක 3. යන්ත්‍රයක් නඩත්තු කිරීම සඳහානේ ගෙව්වේ. නඩත්තු කියන්නේ යන්ත්‍රය
තින්ත ටිකක් ගන්න. ඒකට තෙල් දාන්න. ඒකේ මලකඩ කාලා තියෙනවා නම් ඒව ටික අයින් කරන්න. ග්‍රීස් දාන්න. නඩත්තු කරන්න. ඒවා වියදම්. නඩත්තු කිරීමේ වියදම්. නඩත්තු කිරීමේ වියදම්. එහෙනම් උත්තරය 3. උත්තරය 3. හරිම ලේසි. හරිම ලේසි. දැක්කද? උත්තරය 3. ඊළඟට බලන්න සමීකරණයෙන් අහලා තියෙන ප්‍රශ්න. ඔන්න අපෙන් අහනවා ප්‍රශ්න අංක 9. වර්ෂය තුලදී තනි ව්‍යාපාරිකයෙකුගේ ප්‍රාග්ධන ගිණුමේ විශේෂය ලක්ෂ 5කින් වැඩි විය. තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුම ලක්ෂ 5කින් වැඩි වෙලා. ඒ කියන්නේ අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ලක්ෂ 5කින් වැඩි වෙලා. ඒ කියන්නේ මුල තිබ්බනම් රුපියල් ලක්ෂයක් මුල තිබ්බනම් රුපියල් ලක්ෂයක් ඒක අග වෙද්දී රුපියල් ලක්ෂ 6ක් වෙලා. ඒ කියන්නේ ලක්ෂ 5කින් වැඩි වෙලා. ලක්ෂ 5කින් වැඩි වෙලා හිමිකම්. අපිට කියනවා පහත සඳහන් කුමන ගනුදෙනුව මෙම වැඩිවීම පෙන්눔 නොකෙරේද? එතකොට මට මේක හිමිකම වැඩිවීමක් නේ. මට මේක හඳුනා ගන්න පුළුවන් ආකාරයක් තියෙනවා. මේක නොවෙන්න පුළුවන් ආකාරයක් තියෙනවා. පල්ලෑන් අහනවා ඒක නොවෙන්නේ කවර හේතුන් මතද? ඒ කියන්නේ උපකල්පනය කරන්න බැරි අවස්ථාව. බලන්න අංක 1. ව්‍යාපාරයේ රුපියල් ලක්ෂ 5ක ලාභයක් ඉපීම වෙන්න පුළුවන්. මුල තිබ්බ ලක්ෂයක් ලක්ෂ 5ක ලාභයක් ඉපෙව්වා ලක්ෂ 6ක් බවට පරිවර්තනය වුණා. වෙන්න පුළුවන්. එක වෙන්න පුළුවන්. දෙක අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීම. ඒකත් වෙන්න පුළුවන්. අපේ ව්‍යාපාරය මුල තිබ්බා ලක්ෂයක් යොදවලා මාසය තුලදීම කිසිදු දෙයක් වුණේ නැහැ. අයිතිකරු බලන් ඉඳියා ව්‍යාපාරය පුළුල් කරන්න ඕනි. තවත් ලක්ෂ 5ක් දැම්මා. එහෙනම් ඒක වෙන්නත් පුළුවන්. දෙකක් නොවේ. 3. ව්‍යාපාරයේ භාවිතය සඳහා අයිතිකරු ඔහුගේ ලක්ෂ 5ක් වටිනා මෝටර රථය ගෙනීම. එයා සල්ලි දැම්මත් වත්කම් දැම්මත් මොන දේ දැම්මත් ලක්ෂ 5ක් නම් දාන්නේ ප්‍රාග්ධනයේ ඉහළ යනවා. මොනවා ලෙසද? අමතර ප්‍රාග්ධනය ලෙස. එහෙනම් 3ත් ඇවිල්ලා එක් අමතර ප්‍රාග්ධනයක්. 4. අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් වන 50 ලක්ෂ 5ක් ගෙවෙන. අයිතිකරුගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ඔහුගේ පෞද්ගලික ණයක් ගෙවලා. ඒතර අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් කියලා කියන්නේ ව්‍යාපාරයේ සල්ලි වලින් පෞද්ගලික ණයක් ගෙවුවා. ව්‍යාපාරයේ සල්ලි වලින් පෞද්ගලික ණයක් ගෙවනවයි කියලා කියන්නේ ගැනිලි. එතකොට ඒක ගැනිල්ල. එහෙනම් ඒක නිසා වැඩි නොවේ වෙන්නේ අඩු නේද? වැඩි නොවේ වෙන්නේ අඩු. එහෙනම් ඒක තමයි නොගැලපෙන පිළිතුර. අපි නිගමනට පස්වෙනි එකත් බලමු. ව්‍යාපාරයේ සැපයුම් කරුවන්ට ගෙවිය යුතු ලක්ෂ 5ක් අයිතිකරුගේ පෞද්ගලික බැංකු ගිණුමෙන් ගෙවීම. ඔව්. අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලෙන් ව්‍යාපාරයේ ගෙවීමක් කරනකොට අමතරව යොදවලා වගේ තමයි. එතකොට හිමිකම වැඩි වෙනවා, වගකීම අඩු වෙනවා. නේද? එහෙනම් අපිට බාර ගන්න පුළුවන් උත්තරය අංක 4. මෙය පෙන්눔 නොකරන්නේ අංක 4. එහෙනම් 9ට උත්තරය අංක 4. 9ට උත්තරය අංක 4. 9ට උත්තරය අංක 4. ඊළඟ බලන්න තවත් තියෙනවද කියලා සමීකරණයෙන් ගණන්. සමීකරණ වලින් තවත් ගණන් තියෙනවද බලන්න. සමීකරණ වලින් ගණන් 2යි නේද ඇවිල්ලා තියෙන්නේ බලන්න. සමීකරණ වලින් ගණන් 2යි අපිට ඇවිල්ලා තියෙන්නේ. MCQ 2යි. බලමු 30 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්නවල. තවත් එකක් තියෙනවා නේද? අන්න බලන්න. 32 ප්‍රශ්න අංක 32.
ප්‍රශ්නාංක 32 බලන්න මොකද්ද කියන්නේ වර්ෂය තුලදී තනි ව්‍යාපාරයක වත්කම් ලක්ෂ 4කින්ද වගකීම් 50000කින්ද වැඩි වෙලා ලාභය 2,50,000ක් නම් අයිතිකරු හඳුන්වා දුන් අතිරේක ප්‍රාග්ධනය කොපමණද චුට්ටක් අමාරු එකක් එන්න අපි බලමු මුලින්ම ඔයා ලියා ගන්න චුට්ටක් අමාරු එකක් හිමින් ඔළුවට ගන්න ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය එතකොට ගානේ කියලා තියෙනවා වර්ෂයේ මුල ඉඳන් වර්ෂයේ අග වෙනකොට වත්කම් වල වැඩි වීම එතකොට වත්කම් වල මුල ඉඳන් වර්ෂයේ අවසන් වෙනකොට මුල ඉඳන් අවසන් වෙනකොට මුල ඉඳන් බැලුවොත් අග වත්කම් වල මුල තියෙනවා අගයක් අගක් තියෙනවා අගයක් හරි මුලක් තියෙනවා අගයක් අගක් තියෙනවා අගයක් අපි හිතමු x අගය කියලා x අගයක් තියෙනවා එතකොට මුල තියෙන x අගයේ ඉඳන් අග තියෙන x අගයට වත්කම් වල වැඩි වීම යා දීලා තියෙනවා ලක්ෂ 4යි වත්කම් වල වැඩි වීම ලක්ෂ 4යි යා ගානේ කියනවා වත්කම් වල වැඩි වීම ලක්ෂ 4යි සුද්ධ වශයෙන් වත්කම් වල වැඩි වීම ලක්ෂ 4යි එයා කියනවා වගකීම් වල ඒ වගේම තිබ්බලු x අගයක් වගකීම් වල වැඩිවීම 50000යි නේ එයා කියනවා වසරේ මුල ඉඳන් අග වෙනකොට වත්කම් වල වැඩිවීම ලක්ෂ 4යි සහ වගකීම් වල වැඩිවීම ලක්ෂ 50000යි එතකොට හැමතිස්සෙම අපි ඉගෙන ගන්න දෙයක් තමයි වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් එහෙනම් වත්කම් ලක්ෂ 4කින් වැඩි වෙනකොට වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් නම් වත්කම් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 4කින් එහෙනම් වත්කම් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 4කින් වගකීම් වැඩි වෙලා තියෙනවා 50000කින් ඒකට සාපේක්ෂව හිමිකම වැඩි වෙලා තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම 3,50,000කින් මේක බැලන්ස් වෙන්න නම් මේ සමීකරණය බැලන්ස් වෙන්න නම් හිමිකම වැඩි වෙලා තියෙන්න ඕනි 3,50,000කින් නේද එහෙනම් හිමිකමේ වැඩිවීම 3,50,000යි ඒ කියන්නේ අග ප්‍රාග්ධනයත් මුල ප්‍රාග්ධනයත් අතර වෙනස 3,50,000යි. එතකොට අග ප්‍රාග්ධනයත් මුල ප්‍රාග්ධනයත් අතර වෙනස තමයි අපි කියන්නේ වැඩිවීම කියලා. එහෙනම් අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය සමානයි 3,50,000යි. සමානයි. එයා ලාභය දීලා තිබ්බා 2,50,000යි. එයා ලාභය දීලා තිබ්බා 2,50,000යි. ගැන්ලි දීලා තිබ්බේ නැහැ. හැබැයි යා අපිට අදහස් කරලා තිබ්බා අමතර ප්‍රාග්ධනය.
extra අපි ගම අමතර ප්‍රාග්ධනය කියලා ගමු කොහොමද අමතර ප්‍රාග්ධනය හොඳට බලන්න වත්කම් වල වැඩිවීම සමානයි වගකීම් සහ හිමිකම් වල වැඩිවීම වත්කම් වල වැඩිවීම දිග තිබ්බ ලක්ෂ 4යි වගකීම් වල වැඩිවීම 50000යි එහෙනම් මේ සූත්‍රය බැලන්ස් වෙන්න බෑ එහෙනම් බැලන්ස් වෙන නම් හිමිකම වැඩි වෙන්න ඕනි 3,50,000කින් හිමිකම වැඩි වෙන්න ඕනි 3,50,000කින් එහෙනම් හිමිකම 3,50,000කින් වැඩි වෙනවා කියලා කියන්නේ මුල ඉඳන් අග වෙනකොට 350කින් 3,50,000කින් ප්‍රාග්ධනය වැඩි වෙනවා එහෙනම් අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය සමානයි අපේ හිමිකමේ වැඩිවීම කොච්චරද කියලා බලනවා එහෙනම් ඒක 350යි එකතු කරා ගැනිලි සහ අඩු කළා අමතර ප්‍රාග්ධනය සමානයි කාලච්ඡේදයේ ලාභය කාලච්ඡේදයේ ලාභය දීලා අපෙන් අහනවා අමතර ප්‍රාග්ධනය කීයද එහෙනම් හොයමු 350 මේ ඍණ එක්කෙනා මෙහෙට ගේනවා අමතර ප්‍රාග්ධනය ධන මේ ධන එක්කෙනාව මෙහෙට ගෙනියනවා ඍණ 250යි එහෙනම් අමතර ප්‍රාග්ධනය සමානයි 100යි අමතර ප්‍රාග්ධනය සමානයි 100යි අමතර ප්‍රාග්ධනය සමානයි 100යි එහෙනම් ඔයා කටුවැඩ කොලයක මේක හදලා මෙන්න මෙතන 32 වෙනි එකේ ලියන්න ඕනි අමතර ප්‍රාග්ධනය සමානයි රුපියල් ලක්ෂයයි රුපියල් ලක්ෂයක් එතන 100යි කියලා ලියන්නේ නැහැ අපි මේ අපේ පහසුවට එහෙම හැදුවේ ලක්ෂයයි හරි ඊළඟට බලන්න තවත් ඔය සමීකරණයෙන් ගණන් තියෙනවද බලන්න සමීකරණයෙන් ගණන් තවත් ගණන් තියෙනවද බලන්න සමීකරණයෙන් ගණන් සමීකරණයෙන් තවත් ගණන් නැහැ නේද සමීකරණයෙන් තවත් ගණන් නැහැ එහෙනම් බලන්න අපි සමීකරණය හදලා MCQ 3 ලකුණු 6 දෙක ගන්න අපි ගමු ලකුණු 6 ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් මුළු ලකුණු 2012 අපි එකතු කරගත්තා ලකුණු 16ක් මුළු ලකුණු අපි එකතු කරගත්ත ලකුණු 16ක් එකතු කරගත්තා එහෙනම් 2012 පේපරෙන් ලකුණු 200න් 16ක් අපි එකතු කරගත්තා MCQ එකට 100න් ලකුණු 6කුත් සෙකන්ඩ් එකේ 100න් ලකුණු 10කුත් එතකොට 200න් 16ක් අපි එකතු කරගත්තා එක දෙකට බෙදුවම 100ට ගෙනාවම 100න් ලකුණු 8ක් අපි දැන් හෙව්වා 100න් 8ක් හෙව්වා එතකොට 2012 පේපරේ තව අපිට හොයන්න තියෙන්නේ කීයද තව ලකුණු 92යි එතකොට ඒකත් අර ඉස්සරහට කරන්න තියෙන පාඩම් ටික කරලා ඒකට අදාළව ගාන කරනකොට ඒකත් ඉබේම ඒක එනවා ඒකත් ඉබේම ගොඩ නැගෙනවා හරිද එතකොට අන්න කිව්ව විදිහටම 2012 ඉඳන් 2020 වෙනකම් කරන එකේ පළවෙනි අධීරය ලෙස 2012 සමීකරණ සෙකන්ඩ් එකත් සහ ඒකට අදාළ MCQ ගණන් ටිකක් සාකච්ඡා කළා පුළුල් සාකච්ඡා කළා හරි ඔයාලට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් අහන්න